නිදහසෙන් පසු අපේ ඉතිහාසයේ පළවෙනි වතාවට මූල්‍ය බංකොලොත් භාවයේ පළමු අඩිය මේ ආණ්ඩුව තබලා තියෙනවා. මේ ජනාධිපතිවරයා මේ අගමැතිවරයා මේ රට මූල්‍ය බංකොලොත් භාවයේ කරා ගෙන යන පළවෙනි අඩිය තබලා තියෙනවා. අද බැංකු ශේෂ්ත්‍රයේ විදේශ සංචිත ප්‍රමාණය ඍණ ඩොලර් මිලියන 3000 ඉක්මවලා තියෙනවා. ඒ වගේම අපේ රාජ්‍ය බැංකු සම්බන්ධයෙන් අනතුරු අඟවලා තියෙනවා. විදේශීය ශ්‍රේණිගත සමාගම් මේ බැංකු ඉතාමත්ම බරපතල දේශීය විදේශීය මූල්‍ය අර්බුදයකට ආණ්ඩුවට ණය දීම නිසා ගමන් කරමින් තිබෙන බව. අද ඩොලර් හොයාගන්න කළු කඩේ පිටිපස්සේ යන්න සියලු දෙනාටම සිද්ධ වෙලා තියෙනවා. ඉතිහාසයේ පළවෙනි වතාවට ඩොලර් කළු කඩය අද අපේ බැංකු ක්‍රමය පරදවලා ඉදිරියට එමින් තියෙනවා. නීති විරෝධී උණ්ඩියල් ක්‍රමය අද ප්‍රධාන මාධ්‍ය බවට පත් වෙමින් තියෙනවා. රටේ අරමුදල් විදේශ මුදල් පිටරට යවන්න. අද අපනයනය කරපු අපේ මිනිස්සුන්ට ඒ අපනයනය සඳහා ණයවර ලිපි නිකුත් කරන්න බෑ. දරුවෝ විදේශ රටවල ඉන්න අයට ඒ දරුවන්ට ඩොලර් 100ක් හමාරක්වත් අද යවා ගන්න ක්‍රමයක් නැහැ. ඒ වගේම ආනයන සිදු කරන අයට ඒ ආනයන පිළිබඳව තියෙන ණයවර සහන ලිපි නිකුත් කරගන්න විදිහක් නැහැ. මේ විදිහට රටේ මුළු ආර්ථිකයම බිඳ වැටෙමින් මූල්‍ය බංකොලොත් භාවයේ පළමු අදියර තබලා තියෙනවා. මේ මාසයේ අග වෙනකොට ස්වෛරී බැඳුම්කරයක් තියෙනවා ඩොලර් බිලියනයක. ඒ ඩොලර් බිලියනයේ ස්වෛරී බැඳුම්කරය පියවුවට පස්සේ මහ බැංකුවත් මූල්‍ය බංකොලොත් භාවයේ කරා ගමන් යන මගට පිවිසෙනවා. ඒ නිසා අද ආණ්ඩුව ඉන්නේ තාමත්ම බරපතල මූල්‍ය අර්බුදයක් තමන් විසින්ම නිර්මාණය කරගත්ත මූල්‍ය අර්බුදයක. ඒ වගේම අද කොවිඩ් මර්ධනය විකාරයක් වෙලා තියෙනවා. රෝගීන් 100 ගණන් දහස් ගණන් ඉන්නවා. හැබැයි PCR ප්‍රමාණය සීමා කළ රෝගීන් අඩුයි වගේ අපිට පෙන්නනවා. මිනිස්සු මිය යනවා රෝගය නිසා ඍජුව හා වක්‍රව. හැබැයි එදා වාර්තා වෙන රෝගීන් ගණන පමණක් මරණ හැටියට වාර්තා කරනවා. මුළු රටේම අද මේ කොවිඩ් ක්‍රියාවලිය එකම විකාරයක් බවට පත් වෙලා තියෙනවා. විශේෂඥ වෛද්‍යවරු 4 වෙනි රැල්ලක් ගැන තවත් සතියකින් දෙකකින් එන අද අනතුරු අඟවලා තියෙනවා. ආණ්ඩුවට අද මොනම වැඩපිළිවෙලක්වත් නැහැ ඒකට මුහුණ දෙන්න. ඒ වගේම ආණ්ඩුවේ අර මෝඩ උපදේශකවරුන් හා ඩොලර් නැතිවීම නිසා ඇත්ත කතාව ඒකයි. ඩොලර් නැතිවීම නිසා මේ රටට ගෙන්නන අකාබනික එහෙම නැත්නම් රසායනික පොහොර නැවැත්තුවා. දිලීර කෘමිනාශක වර්ග ගෙනෙන එක නැවැත්තුවා. ඒ නිසා අද ගොවි ජනතාව අන්තිම අසරණ පහවයට පත් වෙලා තියෙනවා. ඊළඟ කන්නයක් ගැන මහ කන්නයක් ගැන හිතා ගන්න බැරි තැනට වී ගොවියා පත් වෙලා තියෙනවා. සුළු තේවතු හිමියා අන්තිම අසරණ තත්ත්වයට පත් වෙලා තියෙනවා. රබර් පොල් ඒ වගේම විශේෂයෙන් අපට ආවේනික කුරුඳු අද බිඳ වැටෙමින් තියෙනවා. සිලෝන් ටී සිලෝන් සිනමන් කියන නාමය අපට අහිමි වෙමින් තිබෙනවා. මේ නිසා අද 20 ලක්ෂයකට අධික මේ කෘෂි ක්ෂේත්‍රයේ දුක් විඳපු අපේ ජනතාව ඒ හරහා ජීවත් වෙච්ච අපේ ජනතාව අද හිඟමනට ඇදලා දාලා තියෙනවා මේ ආණ්ඩුව. ඒ වගේම කිසිම ආකාරයක ආර්ථික වැඩපිළිවෙලක් නොවීම නිසා අද 40 ලක්ෂයකට අධික අවිධිමත් සේවාවන් වල නියැලිච්ච මිනිස්සු අද නව දුගී පන්තියක් බවට පත් වෙලා තැන තැන අපට පේනවා ජීවත් වෙන්න මති මහත් අරගලයක නියැලලා ඉන්න ආකාරය. ඒ වගේම වැඩ කරන ජනතාවගේ වැටුප් වර්ධක නවත්තලා තමයි පටන් ගත්තේ වැඩ කරන විරුව 2020 ජනවාරි මාසේ. අද ඒ සෑම ක්ෂේත්‍රයකම හෙද ගුරු වෘත්තිය ඒ වගේම රජයේ පරිපාලන නිලධාරීන් මේ හැම ක්ෂේත්‍රයකම අද වැඩ කරන ජනයා තමන්ගේ පඩිපත බාල්දු වීම නිසා ඩොලරය රුපියල් 180 ඉඳන් 230ට බාල්දු වෙනකොට ඊට සමානව තමන්ගේ පඩිපත බාල්දු වීම නිසා ජීවන වියදම අතිශය බරපතල විදිහට ඉහළ ගිහිලා තියෙන තත්වයේ තුල පඩිපත බාල්දු වීම නිසා පඩි ලබන මිනිහාද අරගලයට පිවිසිලා තියෙනවා තමන්ගේ අයිතිය දිනා ගන්න. ඒ අතරට අර තෙල් මිල වැඩි කිරීම හරහා ජනතාව කබලෙන් ලිපට ඇදලා දාලා තියෙනවා ආණ්ඩුව. ඒ වගේම විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ක්ෂේත්‍රය ගත්තොත් මේ නව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත හරහා ඉදිරි කාලයේදී ධනයට පමණක් නෙවෙයි දේශපාලන චිට්ටකට විශ්වවිද්‍යාල වලට ඇතුල් වීමට අවශ්‍ය කරන වටපිටාව මේ පාලකයෝ අද නිර්මාණය කරමින් ඉන්නවා. ඒ වගේම ආණ්ඩුවට සම්බන්ධ ජාවාරම්කාරයෝ 4-5 දෙනෙකුයි. විදේශීය ජාවාරම්කාර සමාගම් කීපයකුයි.
මේ මුළු රාජ්‍යම තමන්ගේ යටතට අරගෙන රාජ්‍ය තමන්ගේ කරගෙන තියෙනවා. මේ නිසාම මේ ආණ්ඩුවේ ඇතැම් සමාජිකයෝ අද කතා කරගන්න බැරුව බෙලහීන තත්වයකට ඇද වැටිලා තියෙනවා. එක පවුලක් ජාවාරංකාර පන්තියක් විදේශීය ජාවාරංකාර සමාගම් කීපයක් රාජ්‍ය තමන් යටතට අරගෙන කිසිම ප්‍රසම්පාදන ක්‍රියාවලියක් තකන්නේ නැතුව මොනම නීතියක්වත් තකන්නේ නැතුව අද රාජ්‍ය මංකොල්ලකමින් ඉන්නවා. මේ දුප්පත් රාජ්‍ය මේ බංකොලොත් වෙමින් තියෙන රාජ්‍යයේ ඉතුරු බුතුරු ටිකත් අර දංකුඩ ටිකත් අද හූරන් කමින් ඉන්නවා. ඒ වගේම අපේ වටිනා ජාතික දේපල අපේ වටිනා ඉඩම් වටිනා වාස්තු විද්‍යා නිර්මාණ ඒ වගේම අපේ අධිවේගී මාර්ග පද්ධතිය හෙට වෙනකොට khනිජ තෙල් වගේම විදුලි බලය විකුණා දැමීම සඳහා මේ ජාවාරංකාර පන්තියයි විදේශීය ජාවාංකාර සමාගමුයි මොනම ප්‍රසම්පාදනයක් හෝ මොනම නීතියකට හෝ අනුකූල නොවෙමින් ක්‍රියා කරමින් ඉන්නවා. බොරුවෙන් ආණ්ඩු බලය ගත්තා මැතිවරණයෙන්. හැබැයි බොරුවෙන් ආර්ථික අර්බුදය කරගෙන යන්න බැරි බව දවසෙන් දවස මේ ආණ්ඩුව ඔප්පු කරමින් ඉන්නවා. මේ තත්ත්වයේ යටතේ ඊටාම පැහැදිලිව මාධ්‍ය විද්‍යා එතනින් මෙතනින් ඇති කළාට අද අපේ රටේ ජනතාව හැම තැනකම නැගිටිනවා. ගොවි බිමේ නැගිටිනවා, වැඩ බිමේ නැගිටිනවා, ඒ වගේම විශ්වවිද්‍යාල භූමියේ නැගිටිනවා. රට පුරාම අද ව්‍යාපාරිකව ඇතුළු පිරිස් හැම තැනකම තමන්ගේ වේදනාව ධන දුක අද ප්‍රකාශ කරමින් ඉන්නවා. ඒ නිසා අද ජනතාව අතරේ මේ ආණ්ඩුව ගැන ඇති වෙලා තියෙන ආවේගය, කෝපය, කම්පනය අද ජනතාව පාරට බැහැලා පිට කරන්න කටයුතු කරගෙන යනවා. එතකොට මොකද ආණ්ඩුවේ පිළිතුර? ආණ්ඩුව අද පොලිසිය යොදවලා කිසිම නීතියකට අනුකූල නොවන විදිහට හැසිරෙනවා. ආණ්ඩුවේ CID හා CCD අද මේ රජයේ ගෙස්ටාපෝ බවට පත් වෙලා තියෙනවා. කවුරු හරි විරුද්ධව කතා කළොත් මහරය ඇවිල්ලා උස්සගෙන ගිහිල්ලා එහෙම නැත්නම් රාජ්‍ය නිලධාරියෙක් හිටියානම් දේශපාලන ක්‍රියාකාරිකයෙක් හිටියානම් මේ තැන් වලට අරන් ගිහිල්ලා හතරවෙනි තට්ටුවට අරන් ගිහිල්ලා දෙමට කොටට අරන් ගිහිල්ලා බය වැද්දීම අද මේ ගෙස්ටාපෝවේ ක්‍රියාමාර්ගයක් බවට පත් වෙලා තියෙනවා. ඒ අතරේ නිල පොලිස් ඇඳුමට පරිබාහිරව ටී-ෂර්ට් එකයි ජොගින් ට්‍රැක් එකයි ඇඳගත්ත පිරිස් පොලිසිය හැටියට ඉඳගෙන අද මේ ක්‍රියාකාරිකයන් මර්ධනයට ක්‍රියා කරනවා. මේකට අද සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාලුත් හවුල් නිරෝධායන නීතිවලට මුවා වෙලා දේශපාලන ක්‍රියාකාරිකයන් සමාජ ක්‍රියාකාරිකයන් මර්ධනය කරන්න වෘත්තීය සමිති නායකයින් ඒ වගේම ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් බෞද්ධ භික්ෂූන් වහන්සේලා මර්ධනය කරන්න අද ඊටාම නින්දිත ආකාරයට ක්‍රියා කරගෙන යනවා. ඒ අතරේ මේවාට එරෙහිව කටයුතු කරන ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන ඒ වගේම සමාජ මාධ්‍ය ජාලාවල ක්‍රියාකරුවන්ගේ නිදහස ඇහිරීමට ඒ බලපත්‍ර අහෝසි කිරීමට ඒ පිරිස් අත්අඩංගුවට ගැනීමට නොඑක ආකාරයේ අනපනත් හරහා උත්සාහ දරමින් ඉන්නවා. මේවා සියල්ලම නීති විරෝධී. අද ඒ නිසා මේ රාජ්‍ය අවිනීතිය රජ කරන තැනක් බවට පත් වෙලා තියෙනවා. නිරෝධායන ක්‍රියාවලිය කොරෝනා මර්ධනය එක පැත්තකින් විකාරයක් වෙලා මිනිස්සු මේ යමින් තියෙන අතරේ අනිත් පැත්තෙන් රාජ්‍ය මර්ධනයේ ආයුධයක් හැටියට උපකරණයක් හැටියට පාවිච්චි වෙමින් තියෙනවා. ඒ නිසා අපේ ආයාචනය මේ රටේ යුක්තිගරුක රාජ්‍ය නිලධාරීන්ට මේවා කිසිවක් නීතියට අනුව සිදුවෙන දේවල් නම් නෙවෙයි. ඒ නිසා අවනීතිය ක්‍රියාත්මක කිරීමෙන් වළකින්න කියලා අපි ඉල්ලනවා. ඒ වගේම අනාගතයේ දවසක මේවා සම්බන්ධයෙන් ජනතා අධිකරණයේ ඉදිරියේ පිළිතුරු දෙන්න සූදානම් වෙන්න කියලා අපි ආණ්ඩුවේ නායකයින්ටත් බොහොම පැහැදිලිව අනතුරු අඟවනවා. අපව සිරකෙවල් වල දාලා පොම් මර්ධනය කළා මඩ ප්‍රචාර කළා මේ රටේ ජන දුක නැගිටින ජන දුක පාලනය කරන්න බැහැ. අතීතයේ පාලකයෝ ඔය ගමන් මගේ ගියා. ඒ ගමන් මග කෙලවර වුණේ ලේවැගිරීම් වලින් සහ මහත් ව්‍යසනයන්ගෙන්. අද ලෝකය 1960 නෙවෙයි. අද ලෝකය 1980 නෙවෙයි. අද ලෝකය 2010ක් නෙවෙයි. අද ලෝකයේ විවෘතයි. අලුත් තරුණ පරපුර විවෘතයි. මේ ලෝකයට අපි විවෘතයි. ඒ නිසා මතක තබාගත යුතුයි ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත පවා අවභාවිතා කරමින් සිදු කරන මේ ක්‍රියාදාමයන්ගෙන් මේ රටටත් දවන්ත අපකීර්තියක් ඇති වෙලා තියෙනවා. රටේ ලෝකයේ සිටින මර්ධනකාරීම පාලකීන් අතරට අපේ පාලකීනුත් ගොනු වෙලා තියෙනවා මේ තත්ත්වය තුළ. ඒ නිසා අද ආණ්ඩුව ආර්ථික අතින් සිම්බාබ්වේ මාවතට පිවිසිලා තියෙනවා. සල්ලි අච්චු ගහමින් ආර්ථික වර්ධන වේගය වගේ 5-6 ගුණයක් වැඩි වෙන විදියට බඩු මිල වැඩි වෙන උද්දමනයක් ඇති කරමින්
සල්ලි අච්චු ගහන සිම්බාබ්වේ පාලනයට ගිහින් තියෙනවා. අනිත් පැත්තෙන් මර්ධනය කිරීම සඳහා අර්ධ සන්නද්ධ සේවා ඒ වගේම දැනට තියෙන නීතිය ක්‍රියාත්මක කරන ආයතන පොලිසිය CID CCD පාවිච්චි කරගෙන අර බුරුමේ හමුදා ජුන්ටාව ගිය පාරට අනිත් පැත්තෙන් පිවිසිලා තියෙනවා. මේ ගැන මේ රටේ ජනතාව අවදි විය යුතුයි. සිම්බාබ්වේ පාරේ යන අතරේ බුරුම ජුන්ටාවේ පාරට අද මේ පාලකයින් පිවිසෙමින් තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මේ රටේ නව පරපුරට අපි ඉල්ලා හිටනවා රට දාලා යන්න හදන්න එපා. රට දාලා ගිය අයටත් අද විදේශ මුදල් නැතුව රටට ආපහු එන්න සිදුවෙන තත්ත්වයක් තියෙන්නේ. මේ රට ගොඩනගා ගැනීමට අපි සියලු දෙනාම සාමූහිකව උත්සාහ කරමු. මර්ධනයට එරෙහිවෙමු. අද මර්ධනය ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිකයන් අල්ලගන්න වෙන්න පුළුවන්. පෙරටුගාමී ක්‍රියාකාරිකයන් අල්ලගන්න වෙන්න පුළුවන්. අද මර්ධනය එල්ල වෙලා තියෙන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට වෙන්න පුළුවන්. අද මර්ධනය එල්ල වෙලා තියෙන ජෝසප් ස්ටාලින් මහත්මයා වගේ ගුරු සංගම් නායකයින්ට වෙන්න පුළුවන්. මේ මර්ධනය පටන් ගත්තේ මගෙන් 2019 දෙසැම්බර් 18. ඒ නිසා මතක තියාගන්න මේ මර්ධනය හමුවේ ඔය ක්‍රියාදාමයේ හෙට ඔබේ දොරටත් තට්ටු කරන්න එනවා. ඒ නිසා නැගිටින්න කියලා අපි ඉල්ලනවා. ශක්තිමත් එකතු වෙන්න කියලා අපි ඉල්ලනවා. මේක අතිශයම දුර්වල ආණ්ඩුවක්. අතිශයින්ම බිඳ වැටිච්ච ආණ්ඩුවක්. ඒගොල්ලන්ගේ හංස ගීතය තමයි මේ ගයන්නේ. ඒ නිසා මේ රටේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකින් සමාජ ක්‍රියාකාරිකින් ඒ වගේම ප්‍රධාන මාධ්‍ය මේ ආණ්ඩුව විවේචනය කරන මාධ්‍ය ජනදුක කියන මාධ්‍ය රැක ගැනීම සඳහා දවන්ත යෝධ ජනපෞරක් ඇති කරගන්නේ කියලා අපි සියලු දෙනාටම ආයාචනා කරනවා. අපිත් පක්ෂපාත ભેදෙන් තොරව ඒ සඳහා කැප වෙනවා.